මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදා. සම්මා සම්බුදු සරණයි හැම දිනාටම. නිරන්තර ඔබ වෙනුවෙන්ම ඔබේ ජීවිතය වෙනුවෙන් ධර්මානුකූල මාර්ගයන් ජීවිතයේ විවිධාකාර අපි මුහුණ දෙන අවස්ථාවන් උදෙසා විවිධාකාර ගැටලු කාරණාවන් උදෙසා දහමින් අස්වැසිල්ලක් ලබා ගන්නට නිරන්තරයෙන්ම ඔබගේ ජීවිත අවබෝධයේ පිණිසම ධර්මානුකූල ජීවිතය වෙනුවෙන් අපි ඔබට උතුම් සධර්ම දේශනා මාලාවන් ඔස්සේ නිරන්තර අවබෝධය සලසා දෙනවා. මෙත් බුද්ධාභිවන්දනා සධර්ම දේශනාව වගේම මෙත් සදහම් විකාශය කරන ඔබට දහයාද කරන ඒ සියලුම සධර්ම දේශනාවන් තුළින් අපි බලාපොරොත්තු වන්නේ ඔබේ ජීවිතය නිසි මොහොත තුළ ධර්මානුකූලව ගත කරන්නට පාර කියලා දෙන්න. නිවැරදි මාර්ගය සකසා දෙන්නට. එවන් අවස්ථාවකදී ඊ타මත්ම කාලෝචිත මාතෘකාවන් යටතේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ධර්මානුකූලව අපේ ජීවිතයට යම් කිසි අත්වසිල්ලක් ළඟා කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව මෙත් බුද්ධාභිවන්දනා තුළින් අද අපි ඔබට කියා පහදෙන්නට සූදානම් වෙන්නේ. අප පින්වත් ස්වාමින් වහන්සේ නිරන්තරව ඔබ අප හැම දෙනා කෙරෙහිම අනුකම්පා සහගතව නිරන්තරයෙන්ම කාලීන මාතෘකාවන් පිළිබඳව සාකච්ඡා කරමින්ම මේ උතුම් සද්ධර්ම දේශනාවන් ඔබට දායාද කරනවා. අදත් පරම පූජනීය අති ගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත අප පින්වත් නායක ස්වාමින් වහන්සේ සූදානම් වෙන්නේ ලක් ලෝවාසී හැම දෙනා කෙරෙහි අනුකම්පා සහගතව කොරෝනා වසංගත තත්වයෙන් මුළු ලොවක් පීඩාවට පත්ව සිටින මොහොතක ශ්‍රී ලංකා වාසීන් වන අප හැම දෙනාත් පීඩාවට පත්වීමේ අවධානමක් තියෙන මොහොතක ඔබ හැම දෙනාටම ධර්මානුකූල පසුබිමකින් මේ උතුම් සද්ධර්ම දේශනාව තුළින් යම් කිසි සංසීමක් යම් කිසි අස්වැසිල්ලක් උදාපත් කර දෙන්නට අප පින්වත් ස්වාමින් වහන්සේ මා සිහිපත් කරන්නම් අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර ඒ වගේම හොරණ දික්හේනපුර ශීල සුවාරණ පුණ්‍ය භූමිය වගේම ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අතිඋතුම් බක්කුල සෑරදුන්ගේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය අති පූජනීය ගරිකමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කොරෝනා වසංගත තත්වයෙන් ඔබ අප හැම දෙනාටම ආරක්ෂාකාරී වන්නට දහම තුලින් සැනසෙන්නටයි මේ උතුම් සද්ධර්ම දේශනාව අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමින් වහන්සේව පිළිගැනීම සිද්ධ කරමින් මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීමට ආරාධනාවන් සිද්ධ කරමු. ඔබටත් අපි ආරාධනා කරනවා පවතින රටේ ලෝකේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන්ම ඔබ යම් කිසි මානසික පීඩාවකට ලක් වී තිබේ නම් එයින් අත් මිදෙන්නට ඔබේ ජීවිතය ඔබේ ආධ්‍යාත්මය සුවපත් කරගන්නට දහමින් ආශිර්වාද ළඟා කරගන්නට ඒ අවබෝධය ඇති කරගන්නට මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සාදු නදින් යුතුව පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අපි මෙත් සිතින් ආරාධනා කරනවා ධර්ම ශ්‍රවණයට. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පින්වතුනි, බණ අහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලක්වාසී හැම දෙනාටමත් ලෝවාසී හැම දෙනාටමත් මේ පවත්නා වසංගත තත්ත්වයේ යටතේ ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා
විශේෂයෙන් උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදය බක්කුල මහා සෑයේ පිහිට රැකවරණේ තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය සියලු ආරක්ෂාව සැලසේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි අපි කවුරුත් ඔබ මම අපි කවුරුත් මේ ලෝකෙ කොහේ ජීවත් වුණා අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ ලෝකෙ තියෙන බොහොම භයානක අපේ ජීවිත කාලය තුල අපි මෝන දීපෝ බොහොම දරුණුම වසංගතයක් පවතින කාලයක් තුල සාමාන්‍යයෙන් අපිට මේ ධර්ම කාරණා ශ්‍රවණය කරද්දී ඉපදීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවා දුක් ඊළඟට මරණම්පි දුක්ඛ මේ මරණය කියන එක දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අපි මේවා තේරුම් අරගෙන අහලා යම් මට්ටමින් අපි බණ ඇහුවට වෙනදට වඩා 100,000 ගුණයකින් අහන්න දකින්න ලැබෙන කාලයක්. ඒ නිසා පින්වතුනි මේ මොහොත අපිට නිරන්තරයෙන් මරණ සතිය වැඩෙන කාලයක්. මරණය සිහි වෙන කාලයක්. ඒ නිසා මෙවැනි යුගයක මෙවැනි මොහොතක මෙවැනි භයානක වසංගතයක් ලෝකේ පවතින කාලෙක අපි කොහොමද අපේ හිත ධර්මයේ තුලින් රැකගන්නේ ආරක්ෂා කරගන්නේ අපි කොහොමද ජීවිතේ අපේ අඩුපාඩු සකස් කරගෙන ධර්මයේ තුල ආරක්ෂා වෙන්නේ නැගී සිටින්නේ දවසක් කොසල් රජුරෝ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඔබට ඊටාම විශ්වාසවන්ත අමාත්‍යවරු පිරිසක් ඉන්නවා. ඔබට විශ්වාසවන්ත ආරක්ෂකයෝ පිරිසක් ඉන්නවා. සාමාන්‍ය රජ කෙනෙක් තමන්ගේ වටේ තමන්ගේ ආරක්ෂාවට යොදවන්නේ විශ්වාසවන්ත ආරක්ෂක පිරිසක්. එතකොට බොහෝ වෙලාවට රජ කෙනෙක් හිතනවා මම ආරක්ෂිතයි. මම හොඳම ආරක්ෂකයෝ යටතේ ඉන්නේ. මගේ ළඟ ඉන්නේ හොඳම ආරක්ෂිත පිරිසක්. ඒ නිසා මම බේරිලා ඉන්නේ කියලා රජ කෙනෙකුට හිතෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබට විශ්වාසවන්තම සේවකයෙක් හරි අමාත්‍යවරයෙක් හරි රාජබටයෙක් හරි කවුරු හරි දුවගෙන ඇවිල්ලා රජුරුවන්ට කියනවා රජතුමනි උතුරු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වත එක්ක පෙරලීගෙන එනවා. තව කෙනෙක් දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා රජතුමනි දකුණු දිශාවෙන් විශාල කන්දක් ගල් පර්වත එක්ක පෙරලීගෙන එනවා. ඔන්න තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි විශ්වාසවන්තම කෙනෙක් ඇවිල්ලා කියන්නේ නැගෙනහිර දිශාවෙන් විශාල කන්දක් පෙරලීගෙන එනවා. බටහිර දිශාවෙනුත් කෙනෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි විශාල කන්දක් ගල් පර්වතයක පෙරලීගෙන එනවා. දැන් විශ්වාසවන්ත අමාත්‍යවරු 4 දෙනෙක් රජුරුවන්ට දුවගෙන ඇවිල්ලා මේ පණවිඩ 4 එකම වෙලාවක කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි දැන් ඔබ මොකද කරන්නේ? ඒ වෙලේ රජුරුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පණවිඩ අරගෙන ඉන්න 4 දෙනා විශ්වාසවන්තම 4 දෙනෙක් නම් ආයි මට ඒ ගැන ඇත්තද බොරුද හිතන්න දෙයක් නැහැ. එක දිශාවකින් විතරක් නම් අනිත් පැත්තට දුවලා හරි බේරෙන්න පුළුවන්. නමුත් 4 දිශාවෙන්ම පෙරලීගෙන එනවා නම් කරගත්ත පිනක් කුසලයක් සිහි කරගන්නව ඇරෙන්න වෙන මොනවා නම් කරන්නද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා රජතුමනි ජරා ව්‍යාධි ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ 4 පැත්තෙම පෙරලීගෙන එනවා කියනවා. ඒ නිසා උපන් සත්වයාට අප්‍රමාදීව පිනක් කුසලයක යෙදෙනව ඇරෙන්න වෙන කල හැක්කක් නැහැ කියනවා. දැන් අපි ඕවා බණට අහලා ඇති. ඔබ ওই දේශනාවත් කෝසල සංයුත්තේ සඳහන් වෙන දේශනාවක් බණට අහලා ඇති.
හැබැයි එදාට වඩා අද අපිට දරුණුවටම මේක දැනෙනවා. හතර පැත්තෙම අපි වට කරලා තියෙන්නේ. අපිට ගිහිල්ලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඒ නිසා කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන ධර්මානුකූලව ඔබ ඉන්න තැනකටම වෙලා ඔබේ ආරක්ෂාව හදාගෙන ජීවිතේ ප්‍රශ්න ඇති ඕන තරම් ප්‍රශ්න ඇති. ඔබට මේවා ඇහෙනකොට ඔබට මේ දවස්වල නිරන්තරයෙන් රූපවාහිනිය දැම්මත් ගුවන් විදුලිය ඇහුවත් හැමෝම කියන්නේ එළියට බහින්න එපා, මුහුණු ආවරණ නිසි පරිදි පළඳින්න, නිතර අත් හොදන්න, විස බීජනාශක පරිහරණය කරන්න, පරතරේ ඇතුව කෙනෙක් එක්ක ඈතින් ඉන්න. එතකොට මේවා ඇහෙනකොට සමහරුන්ට ඇහිලම කේන්තිත් යනවා. එකම දේ ඇහිලා සමහරලාවට ඇහෙනකොටත් තරහ යනවා. ගෙදර ඉඳලා කවුද කන්න බොන්න දෙන්නේ? ගෙවල් වල දරුවෝ ඉන්නවා, ලෙඩ වෙච්ච අය ඉන්නවා, අපිට ප්‍රශ්න තියෙනවා. මේ වගේ නොයෙක් දේවල් ඔබට හිතෙනවා. හැබැයි විකල්පයක් නැහැ. හතර පැත්තෙම වසංගතය අපිව වට කරලා අවසానයි. ඒ නිසා ඔබ එළියට බැහැලා යන හැම තැනකම ඔබට මුණ ගැහෙන ඔබේ බස් එකේ නැගලා යනකොට වෙන්න පුළුවන්, කෝච්චියක වෙන්න පුළුවන්, බඩුවක් ගන්න කඩේට ගිය වෙලාවක වෙන්න පුළුවන්, හදිසියේ පොලකදී වෙන්න පුළුවන්. ඕනෑම තැනක ඔබට මුණ ගැහෙන, hina වෙන, කතා කරන බොහෝ දෙනෙක් ඔබ නොදැනුවත්වම රෝගවාහකයෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබ හිතුවක්කාර විදිහට ඕන දෙයක් වෙච්ච දෙයින් කියලා එළියට ගිහිල්ලා ඔබ කරන කටයුතු ඔබේ පවුලෙම විනාශය අරගෙන එන පුද්ගලයා ඔබ බවට පත් වෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි, මේ වෙලාවේ කරගත්ත පිනක් කුසලයක් සිහි කරගෙන තුන් වේලම කන්න බැයි නම් එක වේලක් හරි කාලා අඩුම ගානේ තියෙන ආර්ථික ප්‍රශ්න යටතේ කොහොම හරි ඉදිරි මාස කීපේ, අපිට මාසයක් වෙන්න පුළුවන්, දෙක තුනක් වෙන්න පුළුවන්, මේ වසංගතේ දරුණුම කාලය දැන් මේ ගෙවිගෙන යන්නේ. පින්වතුනි, ඔබ දන්නවා ලෝකේ මේ වසංගතේ ආරම්භ වෙලා දැන් අවුරුද්දකුත් මාස කීපයක් වෙනවා. මීට මාස ගණනාවකට පෙර හරියට ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට ඔබ දන්නවා අපේ රටම මාස ගාණක් ඇදිරි නීතිය දාලා සම්පූර්ණයෙන් වහගෙන ඔබ කොච්චරනම් පීඩාවකින්, ප්‍රශ්නවල, ආර්ථික ප්‍රශ්නවල, මානසික පීඩනයකින් තෙරපිලා ඉන්නේ නැද්ද පහුගිය කාලේ? හැබැයි ඒ කාලේ දවසකට අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ, අපි ලෝකෙම දිහා බලමු. ලෝකේ දවසකට ආසාදිතයන් ලෝකෙම සමහර වෙලාවට ලක්ෂයයි, 2යි, 3යි, 4යි, සමහර රටවල මේ අසවල් රටේ, යුරෝපයේ, ඇමරිකාවේ, එංගලන්තේ, ඉන්දියාවේ මේ ඔක්කොම එකතු කරත් ලක්ෂ 4ක් 5ක්, ලක්ෂ 3-4ක් තමයි ලෝකෙම දවසකට රෝගීන් හොයාගත්තේ. අද වෙනකොට මේ දිනවල තමයි මේ වසංගතයේ ලෝකෙ වැඩිම රෝගීන් දවසකට වාර්තා වෙන්නේ. එක දවසකට ලක්ෂ 9.9 ලක්ෂ 10කට ආසන්න, මිලියනයකට ආසන්න රෝගීන් එක දවසකට රෝගී දැන් වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා. අපි අසල්වැසි ඉන්දියාව ගත්තොත් ලක්ෂ 4 ඉක්මවලා රෝගීන් දවසකට, එක දවසකට රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ කොච්චරනම් පුංචි රටක් වෙලා දවසකට දැන් රෝගීන් 1000 ඉක්මවලා 1500 ඉක්මවලා රෝගීන් දවසකට වාර්තා වෙගෙන යනවා. ඒ නිසා ලෝකේ අපිට බේරෙන්න පුළුවන් තැනක්, අපිට අන්න අතනට ගියොත් බේරෙයි, මෙතනට ගියොත් බේරෙයි. පුළුවන් අය, සමහර අය හිතන්න, කලින් ඔබ හිතන්න ඇති මේ කොළඹ, ගම්පහ ප්‍රධාන නගරවල තමයි මේ හැම තැනම මේක බෝ වෙන්නේ. මේ වෙලාවේ අපිට කොහේ හරි ගමකට ගෙහින් ඉන්න තියෙනවා. ඈත ගම්මානවල අනුරාධපුරේ, පොළොන්නරුව පැත්තේ, ත්‍රිකුණාමලේ පැත්තේ, සියමලාණ්ඩුව පැත්තේ මේ වගේ ප්‍රදේශයක ඉන්න හැම්බුණොත් කිසිම රෝගියෙක් නැතුව මිනිස්සු බොහොම හොඳට ඇති කියලා. නමුත් අද වෙනකොට
රටේ හැම දිස්ත්‍රික්කයක්ම හැම ගමක්ම හැම පළාතකම රෝගීන් වාර්තා වෙන මට්ටමට පත් වෙලා. අන්නේ නිසා අපිට හැම පැත්තෙම අපිව වට කරලා තියෙන. මේ වෙලාවේ ඔබ අකමැත්තෙන් වුණත් ඔබ ඔබේ ආරක්ෂාව විතරක් නෙමෙයි ඔබ ඔබේ පවුලේ ඔබේ දරුවෝ ඔබේ දෙමව්පියෝ ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් මේ සියලු දෙනා ගැන හිතලා බුද්ධිමත්ව නුවණින් කටයුතු කර යුතු කාලය. හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කර යුතු කාලයක්. පින්වතුනි, මරණය කියන එක අපි කවුරුත් ඕනෑම කෙනෙකුට හිතේ. අපි කවුරුත් මැරෙනවා තමයි. ඉපදිච්ච කෙනෙක් හැමදාම ඉන්නේ නැහැ. ඔය වගේ නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. මැරුණොත් මැරෙන්නේ එකපාරයි. ඕන දෙයක් වෙච්ච දෙයක්. ඔය වගේ කේන්තියට සමහරට තරහට එකට එක කරන එකට එක හිතන මානසිකත්වයේ මිනිස්යන් තුළ ඇති වෙන මේක තමයි මනුස්ස මනසේ ස්වභාවය. නමුත් මේ වෙලාවේ ඔබ හිතුවක්කාර විදියට කටයුතු කරලා ඔබේ හැසිරීම තුළ ඔබ විතරක් නෙමේ ඔබේ පවුලෙම විනාශය ඔබ අරගෙන එන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔබේ හිතයිසින් ඔබේ ඥාතීන් ඔබේ අසල්වැසියෝ ඔබ නිසා අනතුරේ වැටෙන අනතුර අරගෙන එන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙන්න පුළුවන්. අන්නේ නිසා හැමෝගෙම වගකීමක් තනි තනියෙන් ඔබේ ආරක්ෂාව ගැන විතරක් නෙමේ ඔබේ හිතයිසින් ඔබේ ප්‍රියයන් හැම දෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න. පින්වතුනි, මේ මරණය ගැන බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන උපමාවකින් අටුවාවල සඳහන් වෙනවා. බොහොම ලස්සන කතාවක්. අපේ ජීවිතේ හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නනවා වගේ. අන්ධකාරේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දෙනවා වගේ. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්වුවා වගේ ජීවිතය ගැන අපිට නැවතත් හිතන්න නැවත මරණය ගැන සිහි කරන්න මේ උපමාවෙන් අපිට ලොකු උදව්වක් ලැබෙනවා. මේ උපමාව ගැන හොඳට ඉස්සලා උපමාව තේරුම් අරගෙන උපමාව ඔස්සේ තමන්ගේ ජීවිතය ගැන හිතන්න පුරුදු වෙන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඉන්දියාවේ තිබ්බ සමාජ ක්‍රමයක් එක්ක බොහෝ ධනවත් බමුණෝ තමන්ට බිරින්දෑවරු එක්කෙනා දෙන්න 3 දෙනා ඉඳලා තියෙනවා. මේ බමුණට බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා. මේ හොරට තියාගෙන ඉන්නව නෙමෙයි. ඒ කාලේ සමාජ සම්මුතියත් එක්ක දැන් රජවරු ඉඳලා තියෙන අන්තఃපුර තිබ්බ. ඒ වෙලාවේ එදා සමාජයේ තමන් ධනවත් පුද්ගලයෝ බිරින්දෑවරු දෙන්න 3 දෙනා තමන්ගේ එකම නිවසේ බිරින්දෑවරු ඉඳලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එවැනි බමුණෙක්ගේ ජීවිතයක් උපමාවට ගන්නවා. අරගෙන පිරිසට එදා ධම්සභා මණ්ඩපේ බණහන්න හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. මහණෙනි, ඔන්න බොහෝම ධනවත් බමුණෙක් ඉන්නවා. සල්ලි තියෙනවා, දේපොළ තියෙනවා, ඉඩ කඩන්, ඒ කාලේ ඉතින් හරක බාන මේ වගේ තමන්ට වස්තු ඇති තරම් තියෙන කෙනෙක්. එතකොට මේ බමුණට කාන්තාව 3 දෙනෙක්, බිරින්දෑවරු 3 දෙනෙක් ඉන්නවා. එතකොට මේ බමුණ ජීවිතේ ওই 3 දෙනාටම හරියට එකම විදිහට බෙදාගෙන මේ ආදරේ කරුණාව දක්වනව නෙමෙයි. මේ මානසික ස්වභාවය තමයි සමහර වෙලාවට දැන් මේ උපමාවෙන් පෙන්නනවා. මහණෙනි, බුදුහාඳුර අහනවා මේ බමුණා අර බිරින්දෑවරු 3 දෙනාගේ පළවෙනි බිරිඳට බොහෝම ආදරෙන් සලකනවා. ඒ බිරිඳ ගැනමයි හිතන්නේ. ඒ බිරිඳ ගැනමයි කන්න ගියත් නිදාගන්න ගියත් හැම වෙලේම ඒ බිරිඳගේ දියුණුව ගැනම හිතනවා. ඒ බිරිඳට ගොඩාක් ආදරෙන් සලකනවා. ඔන්න පළවෙනි බිරිඳ. දෙවනි බිරිඳටත් පළවෙනි බිරිඳට තරම්ම නැහැ. හැබැයි ඒ බිරිඳ ගැනත් හොයනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ඒ බිරිඳගේ දියුණුව ගැන හිතනවා. දෙවනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. හැබැයි තුන්වෙනි බිරිඳ හිටියත් එකයි නැතත් එකයි.
කිසිම සෙවිල්ලක් බැලිල්ලක් උදව් උපකාරයක් වෙහෙසීමක් මොනවත් නැහැ. ඒ බිරිඳ මතක් වෙන්නෙත් නැහැ. ඒ බිරිඳ නොසලකා හැරලා හිටියා. එතකොට මේ උපමාවෙන් බුදුහාමුදුරු පෙන්නන්නේ බිරින්දෑවරු 3 දෙනෙක් හිටපු මේ බමුණා පළවෙනි බිරිඳට ගොඩාක් ආදරයෙන් සලකනවා. දෙවෙනි බිරිඳටත් ආදරයෙන් සැලකුවා. හැබැයි අර තරම් නෙමෙයි. තුන්වෙනි බිරිඳ ගැන නොසලකා හැරලා කිසිම සැලකිල්ලක් නැතුව පැත්තකට අතහැරලා හිටියේ. ඔහොම හිටපු බමුණා හදිස්සියෙම ලෙඩ වුණා, එක්තැන් වුණා, මරණාසන්න වුණා. දැන් මැරෙන්න වැටුණා. දැන් හිතන්න ඕනම කෙනෙක් මරණාසන්න වෙනකොට මේ මගේ දේවල්, මගේ හම්බ කරපු දේවල්, මගේ ඉඩම, මගේ ගෙවල්, මේ ඔක්කොම මගේ කියලා මනසෙන් අල්ලගෙන ජීවත් වුණාට මේ සියල්ල හිතෙන් අතහරින්න වෙන වෙලාව. අන්න එතකොට තමයි හිතට ගලාගෙන ඉන්නේ මං කොහොමද මේවා දාලා යන්නේ කියලා. මේවා මතක් වෙනවා. හම්බ කරපු දේවල්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, සල්ලි, දරුවෝ, බිරින්දෑවරු, නෑදෑයෝ, ඥාති, තමන්ගේ වස්තුව, දේපල, මේ සියල්ල දාලා මට යන්න වෙනව නේද? යන තැනක් දන්නෙත් නෑ. මරණ මංචකේ මිනිස්සෙක් අන්ත අසරණ වෙන තැන. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේ බමුණ මරණාසන්න වෙච්ච වෙලාවේ ඉස්සරලාම අර බිරින්දෑවරු 3 දෙනාගෙන් කාවද මතක් වෙන්නේ නැත්තේ? දැන් ඔබම හිතන්න. ඔබට උත්තරේ හිතට එනවා. වැඩිපුරම ආදරය කරපු, වැඩිපුරම ඇලුම් කරපු, වැඩිපුරම හිතෙන් බැඳිලා හිටපු පළවෙනි බිරිඳ තමයි මුලින්ම මතක් වුණේ. මතක් වුණාට පස්සේ බිරිඳට කතා කරලා කියනවා, අර මතක් කරලා දෙනවා, ප්‍රිය බිරිඳ, මම ඔබට මෙච්චර ආදරෙන් සැලකුවා. මම මේ තරම් ඔබට ඉල්ලන හැමදේම ඔබට දුන්නා. ඔබේ දියුණුව ගැනම හිතුවා. ඔබව සතුටින් තියන්න තමයි මම මේ හැමදේම කරේ. මං දැන් මරණාසන්න වෙලා ඉන්නේ. අනේ මං දැන් අසරණයි. මට කොයි වෙලේ හරි තව ටික වෙලාවකින් මට මේ ලෝකෙ අතහැරලා යන්න වෙනවා. මේ බමුණ අහනවා, අනේ ඔයාට පුළුවන් ද මාත් එක්ක පරලෝ යන්න එන්න කියලා පළවෙනි බිරිඳට යෝජනාවක් කරනවා. එතකොට කරපු යෝජනාව තමයි, කරපු උදව් ටික මතක් කරලා කිව්වා, අනේ ඔයා එනවද මාත් එක්ක පරලෝ යන්න. පළවෙනි බිරිඳ කටටම කියනවා, අම්බෝ බෑ, මට නම් බෑ, මං නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ කියනවා. ඔය උත්තරේ මතක තියාගන්න. පළවෙනි බිරිඳ දීපු උත්තරේ තමයි, මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ, මට බෑ. අන්න ජීවිත කාලෙ මෙච්චර ආදරෙන් සලකපු පළවෙනි බිරිඳ මරණාසන්න මොහොතේ පරලොව යන්න අඩගහපු වෙලාවේ දීපු උත්තරේ තමයි, මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නෑ, මට බෑ කියෝ. දැන් බමුණට ඊළඟට මතක් වෙන්නේ කාවද කියලා හිතන්න. දැන් මතක් වුණා දෙවනි බිරිඳ. කමක් නෑ, මං ඒ බිරිඳට සැලකුවා. ඒ බිරිඳගේ දියුණුව ගැනත් හිතුවා. මගේ ජීවිත කාලෙම මං දෙවනි බිරිඳටත් ආදරෙන් සැලකුවා. එයාවත් ඉන්නේ නැතේ මාත් එක්ක කියලා දෙවනි බිරිඳට කතා කරා. කතා කළා අර විදිහටම කියලා දෙවනි බිරිඳටත් ඔය යෝජනාව ඉදිරිපත් කරා. මං දැන් අසරණයි, මං ලෙඩ වෙලා ඉන්නේ. මං ඔබටත් ජීවිත කාලෙම සැලකුවා, ඔබේ දියුණුව ගැනත් හිතුවා. අනේ ඔයාවත් එනවද මාත් එක්ක පරලොව යන්න කියලා ඇහුවා. එතකොට දෙවනි බිරිඳ එකපාරටම බෑ කිව්වේ නෑ. ටිකක් කල්පනා කරලා කිව්වා, හරි මං එන්නම්. හැබැයි වල ළඟට විතරයි කිව්වා. දෙවනි බිරිඳ කැමති උනේ මැරුණට පස්සේ වල ළඟට යනකම් විතරක් එන්නම් කිව්වා. එතනින් එහාට බෑ කිව්වා. එතකොට දෙවනි බිරිඳ දීපු උත්තරේ තමයි, මැරුණට පස්සේ මං ඕන්නම් එන්නම් කිව්වා වල ළඟට. එතනින් එහාට බෑ කිව්වා. ඊළඟට බමුණට මතක් වුණා අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ. දැන් ජීවිතේ අන්ත අසරණ වෙලා ඉන්නකොට, එල්ලෙන්න තැනක්ම නැති වෙනකොට අර නොසලකා හැරලා හිටපු තුන්වෙනි බිරිඳ සිහි වුණා. ඒ බිරිඳට කතා කරලා අර විදිහම අර යෝජනාවම කරා.
ඒ බිරිඳ ඉදිරියේ බොහෝම අසරණව කියනවා අනේ බලන්න මගේ ජීවිත කාලේ මං වැඩිපුරම සලකපු පළවෙනි බිරිඳ මට මෙහෙම උත්තරයක් දුන්නා. දෙවනි බිරිඳ මට මේ වගේ දෙයක් කිව්වා. මං දැන් හොඳටම අසරණයි. හැබැයි මං ඔබට සැලකුවේ නෑ. මගේ ජීවිත කාලෙම මං ඔබ ගැන හෙව්වෙත් නෑ, බැලුවෙත් නෑ, ඔබේ දියුණුව ගැන හිතුවෙත් නෑ. හැබැයි මං දැන් අසරණයි. අනේ මාත් එක්ක පරලොව යන්න ඔයාවත් එනවද කියලා තුන්වෙනි බිරිඳගෙන් අහනවා. ඒ වෙලාවෙත් තුන්වෙනි බිරිඳ හරි මං එන්නම් කියලා ඒ මොහොතෙම ඉදිරිපත් වෙනවා ඔබත් එක්ක පරලොව යන්න මම එනවා කියලා. මේක උපමාවක්. මතක තියාගන්න මේක උපමාවක්. උපමාවෙන් බුදුරජාණන් වහන්සේලා අපේ ජීවිතවල අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා ඉන්න සත්වයාට ලෝකයාට සමහර දේවල් උපමාවලින් වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ ජීවිතය අපිට පෙන්නලා දෙනවා. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් පහළ කරලා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවලින් අපිට ජීවිතේ පෙන්නලා දෙනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්වුවා වගේ බුදුරජාණන් වහන්සේලා අපිට ජීවිතේ නිවැරදි මාර්ගය පෙන්නනවා උපමාවකින් හරි. මේ උපමාව බුදුරජාණන් වහන්සේ හැමෝගෙම ජීවිතවලට ගැලපුවා. ඒ කියන්නේ ඔබටත් මේක අදාළයි. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බමුණා වගේම මේ ලෝකේ ජීවත් වෙන මේ කාම ලෝකේ ඉන්න හැමෝටම ඔය බිරින්දෑවරු 3 දෙනාම ජීවිතේ ඉන්නවා කිව ජීවිත කාලේ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් තුළ ජීවත් වෙන කාමභෝගී ගිහි ජීවිත ගත කරන මේ කාමයන් තුලම සතුට සැපය සොම්නස හොයමින් ජීවත් වෙන මේ ලෝකයාගේ පළවෙනි බිරිඳ වගේ තමයි කීවා භෝග සම්පත් සියල්ල පළවෙනි බිරිඳට උපමා කරලා පෙන්වනවා. භෝග සම්පත් කියලා කියන්නේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල්, යාන වාහන, රන් රිදී මුතුමැණික්, හම්බ කරගත්ත දේපල වස්තුව සියල්ල පළවෙනි බිරිඳට උපමා කරා. දැන් ඔබ හිතන්න අර බමුණ ජීවිතේ වැඩිපුරම ආදරය කරේ පළවෙනි බිරිඳට. ඒ වගේ තමයි ඔබත්. මුළු ජීවිත කාලෙම ඔබෙන් ඇහුවොත් ඇයි ඔච්චර මහන්සි වෙලා ජීවිතේ අවුරුදු 20ක් 30ක් සමහර වයසට ගිහිල්ලා ඉගෙන ගන්නවා, විභාග පාස් කරනවා. ඇයි මෙච්චර ඉගෙන ගන්නේ? රස්සාවක් කරන්න කියලා. ඇයි ඔබ රස්සාවල් කරන්නේ? හම්බ කරන්න. ඇයි මිනිස්සු හම්බ කරන්නේ? ගෙයක් දොරක් හදාගන්න, ඉඩමක් ගන්න, තමන්ට කියලා කීයක් හරි ඉතුරු කරගන්න. එතකොට මිනිස්සෙක් ගෙයක් දොරක් හදාගත්තා, ඉඩමක් ගත්තා, කීයක් හරි ඉතුරු කරගත්තා කියලා දැම්මට ඇති කියලා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක තමයි කාම ලෝකේ ස්වභාවය. ඊට පස්සේ යාට හිතෙනවා වාහනයක් ගත්තනම්. එක වාහනයක් ගත්ත කෙනා ඊට වඩා තවත් හොඳ වාහනයක් ගන්න හිතනවා. වාහන 2-3ක් ගන්න හිතෙනවා. හොඳට ගේ හදාගෙන ඉඩමක් ගයක් තියෙන කෙනාට ඒත් මදි. උදේ දවල් රෑ හිතනවා තව ඉඩමක් ගන්න. අල්ලපු ඉඩම ගන්න. ඊළඟට පාරයින ඉඩම් කෑල්ලක් අරන් දාන්න. සමහරු නගරේ ඉඩකඩම් දේපල ගෙවල් දොරවල් ඕන තරම්. ඒත් තෘප්තියක් නැහැ. ඊට පස්සේ ආ හිතනවා දවල් රෑ කල්පනා කරනවා. දැන් වයසට ගියත් උදේ දවල් රෑ අර බමුණ පළවෙනි බිරිඳ ගැන හිතුවා වගේම හැම වෙලේම හිතනවා පිට රටකින් හරි ඉඩමක් අරන් දාන්න තියෙනවනම්, අසවල් රටේ ගෙයක් ගන්න තියෙනවනම්. දැන් ජීවිතේ දුවනවා, අරමුණු ඔස්සේ දුවනවා. ඊළඟට මොකක් දෙන අලුත් වාහනේ, ඒ වාහනේ මං ගන්න ඕනේ. එතකොට මේ වගේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ කාම ලෝකේ ස්වභාවය තමයි රන් කහවණු වැස්සක් වැස්සා. දැන් කහවණු වැහැලා බෙල්ලටම හිර වෙලා දැන් කට ළඟටම ඇවිල්ලා තියෙනවා. ඒත් හිතෙනවලු තව ටිකක් වහිනවනම්, අයියෝ තව ටිකක් වහිනවනම්.
ඒක තමයි ජීවිතයේ ස්වභාවය. කවදාවත් තෘප්තියක් නැහැ. එහෙනම් ජීවිත කාලෙම මේ පංච කාමයන් තුළ ජීවත් වෙන සත්වයා වැඩිපුරම ආදරය කරන්නේ, වෙහෙසෙන්නේ, කැපවෙන්නේ, දියුණුව ගැන හිතන්නේ භෝග සම්පත්වල, සල්ලිවල, දේපල හම්බ කරන්න ඕකටමයි මැරෙන්නේ. එතකොට හිතන්න අර බමුණා මරණාසන්න වෙච්ච වෙලාවේ පළවෙනි බිරිඳ ගත් කටටම කියපු උත්තරේ මොකක්ද? පරලොව යන අඬ ගහද්දී අපෝ බෑ මම නම් ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ කාම ලෝකේ ඉන්න ඔබට මේක ගලපනවා. ඔබ ජීවිත කාලෙම ගෙවල් දොරවල් ඉඩ කඩම් මිල මුදල් රන් රිදී මුතුමැණික් කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරලා තිබ්බත් ඔබ පරලොව යනකොට ඒවා එකක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒකක්වත් ඔබේ පස්සෙන් එන්නේ නැහැ. ඒ කිසිවක් ඔබට පරලොවට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර ගත්ත ගෙවල් දොරවල් ගොඩනගපු දේවල් ඉඩ කඩන් යාන වාහන එහෙම්මම තියෙද්දී ඒ සියල්ල අතහැරලා පරලොව යන්න වෙනවා. අර බමුණා පළවෙනි බිරිඳ දීපු උත්තරේ තමයි මම නම් එන්නේ නැහැ. මං ඉන්න තැනින් හෙල්ලෙන්නේවත් නැහැ කියලා. ඒ වගේ තමයි ජීවිත කාලෙම හම්බ කරපු ගෙවල් දොරවල් ඉඩ කඩන් යාන වාහන සල්ලි මිල මුදල් ඔක්කොම තියලා ඒවා අතහැරලා පරලොව යන්න වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි අර බමුණා ඊළඟට ජීවිතේ වැඩිපුරම දෙවනියට ආදරය කරේ දෙවනි බිරිඳට. ඒ වගේ තමයි මේ කාම ලෝකේ ඉන්න සත්වයා, මේ පංච කාමයන් තුල ඉන්න සත්වයා ජීවිත කාලෙම ඇලුම් කරන්නේ, ආස කරන්නේ, ආදරය කරන්නේ දෙවනියට වැඩිපුරම උදේ දවල් රෑ හිත හිතා ඉන්නේ දරුවෝ ගැන, නෑදෑයෝ ගැන, ඥාතීන් ගැන, තමන්ගේ ප්‍රියයන් ගැන. ඒ අය ගැන තමයි ඊළඟට බැඳීම තියෙන්නේ. අර බමුණ දෙවනි බිරිඳට බැඳුනා වගේ දැන් බලන්න ඕන කෙනෙක් ඊළඟට කෙනෙක්ගෙන් අහයි. සාමාන්‍ය මිනිස්සෙකින් ඔබ අහලා බලන්න. දෙමව්පියෝ නිසා මෙච්චර මේ මම දුක් විඳින්නේ. ඊළඟට දෙමව්පියෝ කියනවා දරුවෝ නිසා අපි මේ දුක් විඳින්නේ. ඊළඟට කෙනෙක් කිය අපිට යුතුයකම් තියෙනවා. අපිට වගකීම් තියෙනවා. ඒ අය ගැන හිතන්න ඕනේ. දැන් හිතන්න මේ වසංගත කාලේ කවුරු හරි කියනවා යන්න එපා, එළියට යන්න එපා, ඔය කඩවල් වහන්න, ඔය රස්සාවලට යනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න බලන්න. ප්‍රශ්න තිබුණාට ඒ කියනකොටම හිතට එන්නේ අපිට නේද වැඩ තියෙන්නේ. අපිට යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, දරුවෝ ඉන්නවා, අමුදරුවෝ ඉන්නවා, දෙමාපියෝ ඉන්නවා, යුතුයකම් තියෙනවා. අපිට ප්‍රශ්න තියෙනවා. අපි ඒ අය ගැන හිතන්න ඕනේ. අන්න එහෙම දැන් ජීවිතේ වැඩිපුරම ඊළඟට බැඳිලා ඉන්නේ ඒ අයට. බලන්න ජීවිතේ සමහරව යුතුයකම් වෙන මුළු ජීවිත කාලෙම යුතුයකම් ඉෂ්ට කරන්නම මැරිලා දරුවෝ හදනවා, දරුවන්ට උගන්වන්න මහන්සි වෙනවා. ඒ දරුවෝ විශ්වවිද්‍යාලය යවනවා, දරුවෝ රස්සාවල් අරන් දුන්නා කියලා එතනින් ඉවරයක් නෑ. කෙනෙක් හිතනවා දරුවෝ ලොකු වුණාම හම්බෝ ඇති අත්තා අපිට නිදහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ හිතනවා මේ දරුවෝ ඉතින් කසාද බඳලා දුන්නාට පස්සේ අම්බෝ ඇති අත්තා දැන් අපිට නිදහසේ ඉන්න පුළුවන්. එතනින් නිදහසක් නෑ. ඊට පස්සේ දරුවන්ට දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ පොඩි උන් වඩාගෙන උන් උරතල් කර ජීවිතේ වයසට ගිහිල්ලා සමහරු පණ යනකම්ම නිදහසක් නෑ, අතහැරීමක් නෑ. එක්ක දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, ඒ පරම්පරාවල් වලට ඒ බැඳීම ඇලීමත් එක්ක ඒව ගැන හිත ඉඳලා හැබැයි මැරෙන්න වෙනවා. දැන් මැරෙනකොට අර බමුණ මරණාසන්න වෙලාවේ දෙවනි බිරිඳ දීපු උත්තරේ මතකද? පරලොව යන අඬ ගහනකොට දෙවනි බිරිඳ ටිකක් කල්පනා කරලා කිව්වා මම එන්නම් හැබැයි වල ළඟට විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබේ ප්‍රියයන්, ඔබේ ඥාතීන්, ඔබේ දූ දරුවෝ, ඔබේ අසල්වැසියෝ, ඔබ ඇලුම් කරපු අය, ඔබ උදව් කරපු අය, ඔබ ආදරය කරපු අය, ඒ සියලු දෙනා ඔබ මරණයට පත් වෙද්දී එන්නේ ඔබේ වල ළඟට විතරයි. ඇවිල්ලා අඬලා පස් ටිකක් දහලා යයි. ඔච්චරයි.
ඕනම් 5 අවුරුද්දක් දායි. ආදාහනකාරයෙක් නම් එළියට වෙලා ඇවිල්ලා අඬ අඬා ඉඳී එච්චරයි. ආපහු හැරිලා යනවා. එතනින් එහාට එන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිත කාලෙම දෙවනියට උදේ දවල් රෑ හිතලා වෙහෙසිලා මහන්සි වෙලා දියුණුව ගැනම දරුවන්ගේ පවුල් දෙමව්පියෝ ගැන ඥාතීන් ගැන යුතුයකම් ගැනම හිත හිතා ඉඳලම මැරෙනවා. අවසානයේ අය එන්නේ වල ළඟට විතරයි. එතනින් මේ සම්බන්ධතාවය අතහැරලා යනවා. ඊළඟට වැදගත් දේ තමයි මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර බමුණා නොසලකා හැරපු ජීවිත කාලෙම අතහැරලා දාලා හිටපු නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ විතරක් හාමන් එන්නම් කියලා පරලව යන්න ඉදිරිපත් වුණා. කවුද මේ තුන්වෙනි බිරිඳ? බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ ජීවිතේ පංච කාමයන් එක්ක ජීවත් වෙන කාම භෝගී ජීවිත ගත කරන මේ ලෝකයා තුන්වෙනි බිරිඳට බුදුරජාණන් වහන්සේ උපමා කරා තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික පරලොව යනකොට එන්නේ ඔන්න ඔය ටික විතරයි තමන්ගේ පස්සේ. අපි රැස් කරගත්ත කර්මය විතරයි අපි පරලොව යනකොට අරගෙන යන්නේ. අනෙක් සියල්ල අතහැරලා දාලා යනවා. කම්මස්ස කෝමි, කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. කම්ම යෝනි කියන්නේ කර්මය මතයි අපේ උප්පත්තිය තීරණය කරන්නේ. ඊළඟ උපතට අපි අරගෙන යන්නේ කර්මය. අපි මනුස්ස ලෝකෙද, නිරේද, තිරිසන් ලෝකෙද, ප්‍රේත ලෝකෙද, බිත්තරයක් ඇතුළෙන්ද උපදින්නේ, මව් කුසකින්ද උපදින්නේ, ඕපපාතිකවද උපතට ඇදිලා යන්නේ කර්මය. කම්ම බන්දු කියන්නේ කර්මය තමයි සසරේ අපේ ඥාතිය හැටියට සංසාරිකව අපිට අන්තිමට අපේ පසුපසයේ. කම්ම පටිසරණෝ කර්මය තමයි අපේ පිළිසරණ හැටියට සසරේ අපේ පස්සෙන් එන්නේ. වෙන කවුරුත් නැහැ. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් කරලා තිබුණොත් යහපත්, අන්න සසරේ යහපත් විපාක මරණින් මත්තේ අපිට ලැබෙනවා. අපි කරලා තිබුණොත් අයහපත් පාපී අකුසල් රැස් කරගෙන තිබුණොත් මරණින් මත්තේ අයහපත් විපාක අපිට සසරේ අරගෙන යන්න වෙනවා. ඕකයි ජීවිතේ. අර බමුණ අවසානයේ මොනතරම් ධනවතෙක් වුණත්, මොනතරම් ඉඩකඩම් දේපල ගෙවල් දොරවල් යාන වාහන නෑදෑයෝ ඥාතීන් පිරිවරාගෙන හිටියත් පරලොව යනකොට පස්සෙන් ආවේ නොසලකා හැරපු තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාමුදුරු උපමා කරේ තමන් රැස් කරගත්ත කුසල කර්ම ටික. දැන් මේ උපමාව ඔබ ඔබේ ජීවිතයට කලපලා හිතන්න. ඇත්තටම ওই බමුණට වෙච්ච දේ මට වෙලා නැද්ද කියලා හිතන්න. මුළු ජීවිත කාලෙම හම්බ කරන්න මහන්සි ගන්නවා, දියුණු වෙන්න මහන්සි ගන්නවා. ඊළඟට ජීවිත කාලෙම යුතුයකම් ගැන, වගකීම් ගැන, දරුවෝ ගැන ඕවා ගැනම හිත මහන්සි වෙනවා. හැබැයි අර තුන්වෙනි බිරිඳ හැටියට බුදුහාමුදුරු උපමාවෙන් පෙන්නපු තමන්ගේ හිත දියුණු කරගන්න ඕනේ, පිනක් කරගන්න ඕනේ, කුසල් වඩා ගන්න ඕනේ, යන තැනකට දෙයක් කරගන්න ඕනේ කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? වැඩි පිරිසක් අර තුන්වෙනි බිරිඳ හැටියට පෙන්නපු කුසල කර්ම නොසලකා හැරලා තියෙන්නේ. හිටියත් එකයි නැතත් එකයි. ඕන දෙයක් වෙච්ච දෙයක්. බොහෝ දෙනෙක් එහෙම සමහරව එක්ක කතා කරලා බලන්න ඔබ. හප්පා මෙහෙම ඉඳලා කොහේ යයිද කියලා නිකන් අහන්නකෝ. දැන් නෑදෑයෝ එකතු වුණාම, යාළු මිත්‍රයෝ එකතු වුණාම ඔය කතා බහ කරනකොට හිමීට නිකන් ඒ අයගේ අදහස් ඔබට බලන්න පුළුවන්. කොහොමද කොතනද ඉන්නේ? අපාය අඩිය තියාගෙන ඉන්නේ. අපි මෙහෙම ඉඳලා කොහේ යයිද අප්පා කියලා අහන්නකෝ. අන්න එතකොට බොහෝ දෙනෙක් අනේ මැරිලා මොකෙක් වුණාම මොකද? යන අපායේ යන්නේ නැතේම. ඔහොම කියන අය කොච්චර ඉන්නවද? සමහරව හිතනවා අන්තිම වෙලා ඉන්නකම් පව්කම් ජඩකම් ඔක්කොම කර ඉඳලා පණ යන්න එනකොට පිනක් සිහි කරගෙන මම මගේ වැඩේ කරගන්නවා. ඕක ඉතින් චුතිචිතනේ. ඒ වෙලාවට මම දන්නවා වැඩේ කරගන්න කියලා. ඔය වගේ පඬිත කතා කියා බොහෝ දෙනෙක් ජීවිතේ මරණාසන්න මොහොතේ අන්ත අසරණයි. මුළු ජීවිත කාලෙම රැස් කරපු පිනක් නැහැ.
කුසලයක් වඩලා නැහැ. අඩු ගානේ පන්සිල් රැකලා නැහැ. බොහෝ දෙනෙකුට මරණාසන්න වෙනකොට ජීවිතය ආපස්සට බලපුවාම තියෙන්නේ පසුතැවෙන්න දේවල් ගොඩක් විතරයි. අයියෝ මට වැරදුනා. අයියෝ මට වැරදුනා. අනේ මට පිනක් කරගන්න බැරි වුණා කියලා කී දෙනෙක් මරණාසන්න මොහොතේ අසරණ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වගේ වසංගතයක් ලෝකෙ වේගෙන් පැතිරිලා යන වෙලාවේ අප්‍රමාදීව පින් කරගන්න කුසල් වඩාගන්න. මරණ සතිය වඩන්න. මරණය ගැන සිහිකිරීම තරම් අප්‍රමාදී භාවය ඇති කරන දෙයක් බුදුරජාණන් වහන්සේලා බුදුවැසින්වත් දකින්නෑ කියල බුදුරු දේශනා කරන. මේ ලෝකෙ අප්‍රමාදීව කුසල් වඩන්න ඕන ඉක්මනින් මං පින් කර ගන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්නේ මරණ සතිය වඩන කෙනාටමයි. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතනකොට තමයි සිල් රකින්න හිතෙන් පින් කරගන්න හිතෙන් යන තැනකට දෙයක් කරගන්න ඕන කියලා හිතන්. ඒ නිසා පින්වතුනි දැන් හිතන්න මේ වසංගතෙන් මේ යන අය දිහා ඔබ හැම වෙලාවෙම හිතන්න මේ මරණය ගැන හිතනකොට තමයි අවදානම ගැන මෙනෙහි කරනකොට තමයි බියක් උපදින්නේ. ඒ බිය තුලම තමයි කෙනෙක් ආරක්ෂා වෙන්නේ. පුළුවන් තරම් පරිස්සම් වෙන්න. සාමාන්‍යයෙන් මේ වසංගතයට ගොදුරු වෙලා රෝගියෙක් හැටියට ඔබ අරගෙන ගියාට පස්සේ ඔබ දකිනවා බොහෝ වෙලාවට ගෙදරට ඇවිල්ලා එක්ක ඇම්බියුලන්ස් එකකින් පොලිසියෙන් මහජන පරීක්ෂකවරු මේ අය ඇවිල්ලා ඒ ගම්වල රෝගීන් අරගෙන යනවා නිරෝධායන මධ්‍යස්ථානවලට රෝහල්වලට. එතනත් අමාරු නම් දැඩි සත්කාර ඒකකවලට ඇතුල් කරන. ඊට පස්සේ දරුවෝ එක්ක වෙන්නද වගේ දැන් සාමාන්‍ය අපි දන්නවා අපි ඉතිහාසයේ මීට අවුරුදු 3-4කට එහා මේ වසංගතේ එන්න කලින් ඔබේ අම්මා තාත්තා ඔබ වෙන්න පුළුවන් දරුවෙක් වෙන්න පුළුවන් ලෙඩ වෙච්ච වෙලාවේ ඉස්පිරිතාලේ නැවැත්තුවත් ඔබ උදේට බලන්න යනවා දවල්ට කෑම එක අරගෙන යනවා හවසට බලන්න යනවා නෑදෑයෝ එක එක්කෙනා එනවා අපි අද යන්නම් අක්කලා හෙට එන්න අපි අද උයාගෙන යන්න කී දෙනෙක් එනවද ලෙඩෙක් බලන්න සමහර වෙලාවට රස්සාවල් කරපු තැන්වල අය ඉන්නවා අසල්වැසියෝ එනවා. හැබැයි මේ වසංගතය නිසා මේ රෝගයට ගොදුරු වෙලා රෝගයට ලක් වෙලා ඔබ රෝහල් ගත වුණොත් ඔබේ දරුවන්ට ඔබ බලන්න එන්න බෑ. ඔබේ ඥාතීන්ට ඔබ බලන්න එන්න විදිහක් නෑ. ඔබේ හිතයිසින්ට ඇවිල්ලා වෙනද වගේ ළඟ ඉඳගෙන විස්තර අහලා ඔළුව අත ගාලා කෑම ටික කවලා ළඟ ඉඳගෙන අද මොකද දොස්තර මොකද කිව්වේ දැන් සනීපද අර පරීක්ෂණය කරාද දැන් හෙට ටිකට් කපනවාද ඕවා මොනවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට විශාල තනිකමක් අසරණකමක් ජීවිතේ විශාල මානසික අසරණකමක් දැනෙනවා. බොහෝ දෙනෙක් සුව වෙලා ආපු අය ඔබ කතා කරලා බලන්න මේ රෝගයට ලක් වෙලා අරගෙන ගිහිල්ලා යන්තම් 99 බේරිලා සනීප වෙලා ආපු අයගෙන් අහලා බලන්න මොන වගේ හැඟීමක් ඇති වුණේ කියලා. මුළු ජීවිතේම තමන් මහා අසරණ වුණා තනි වුණා සියල්ල දාලා යන්න වෙනවා. විශාල මරණ බයත් එක්ක අසරණකම සමහරුගේ ජීවිතේ තියෙනවා අනේ මට පණ යනකොට දරුවෝ මගේ ළඟ ඉඳී. සමහරුන්ට කියන්න දේවල් තියෙනවා දරුවන්ට හරි මතක් වෙනවා මට මේක කියන්න තියෙනවා නම් ළමයින්ට මේ අන්තිමට මැරෙන්න කලින් මේක කියන්න ඕන. ඔය මොනවත් කියන්න හම්බෙන්නේ නැහැ. කවුරුවත් ළඟ නැහැ. හිතවතෙක් නැහැ, ඥාතියෙක් නැහැ, දරුවෙක් නැහැ. මැෂින් වලට ගහලා හුස්ම ගන්න බැරුව නහයෙන් කටෙන් බට දාලා ඔක්සිජන් දීලා සමහර වෙලාවට බොහොම අමාරුවෙන් අපි හිතමු ගොඩාවොත් හොඳයි. නමුත් බැරි වෙලාවත් නිදන්ගත රෝග දැන් මේ මට්ටම වෙනකොට අපි දන්නවා අද අපි මේ කතා කරන වෙලාව වෙනකොට මීට අවුරුද්දකට කලින් තිබ්බ මේ වෛරස් එක නෙමෙයි අද තියෙන්නේ. මේක වෙනස් වෙනවා සැරෙන් සැරේ දරුණු වෙනවා. අද වෙනකොට වෙනදට වඩා දරුණුයි. කලින් වගේ නෙමෙයි. දැන් හැදෙන අයගේ තරුණ දරුවෝ පවා ඔබ දකින්න ඇති අවුරුදු 18 20 20 ගණන් වල හොඳ ශක්තිවන්ත තරුණ වයසේ දරුවෝ නිදන්ගත වෙන රෝග නැති
දරුව පවා හදිසියේ මිය පරලොව ගියා මේ රෝගයත් එක්ක. ඒ නිසා අපි දන්නේ නෑ මොන විදිහට කවදා කොතන කොහොම මොන වගේ අවාසනාවන්ත ඉරණමක් මේ පැවතීගෙන යන මේ භයානක තත්ත්වයක් එක්ක අපිට මුහුණ දෙන්න සිද්ධ වේද. ඒ නිසා පින්වතුනි බැරි වෙලාවත් අපි හිතමු අපේ ඥාතියෙක් දැන් මේ වෙනකොට කී දෙනෙක් අපේ හිතයිශීන් මිය පරලොව ගිහිල්ලත්. ඔබ ලෝකෙ දිහා බලන්න. අද ඉන්දියාවේ බලන්න මිනිස්සු පාරවල් වල මිනි පුච්ච ගන්න තැනක් නැතුව වාහන ගාල් කරන තැන්වල පාරවල් වල පාර අයින දිකට දර කෑලි ගොඩගගහ එක උඩ මිනි තියතියා කොච්චර දවසකට මිනි පුච්චනවා. ඒ නිසා මෙවැනි මහා අවාසනාවන්ත තත්ත්වයක් ලෝකෙට ඇති වෙලා තියෙන වෙලාවේ පුළුවන් තරම් ගුණ ධර්ම රකින්න පින් කරන්න. රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් කවුරු වුණත් මොන ධනවතෙක් වුණත් මේ රෝගයෙන් මිය ගියාට පස්සේ වෙනද වගේ මිනිය ගෙදර ගෙනල්ලා නෑදෑයෝ ඇවිල්ලා දවස් ගණන් තියාගෙන ගුණ කතන කරලා පින්කම් කරලා පාංශකූල දීලා ඒ කිසිම ආගමික වතාවක් කරන්නේ නැතුව අඩුගානේ තමන්ගේ මැරිච්ච කෙනාගේ මූණවත් දකින්න විදිහක් නැතුව ඉටිකොලේ කොතලා පැය කීපයක් ඇතුළත ගිහිල්ලා පුච්චලා ආදාහනි කරනවා. ඒ නිසා මෙවැනි භයානක වසංගතයක් ලෝකයේ වෙලාගෙන අපේ රටේ පුරත් දැන් වේගෙන් ව්‍යාප්ත වේගෙන යන වෙලාවේ ඔබ පුළුවන් තරම් ඔබේ සහයෝගය ලබලා දෙන්න. බලන්න ඔබ වෙනුවෙන් මේ රටේ කී දෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් ඔබ වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන් සෞඛ්‍ය අංශවල ඉන්න සියලු දෙනා රෝහල් වල කටයුතු කරන අය වෛද්‍යවරු ඊළඟට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ත්‍රිවිධ හමුදාව රණවිරුවෝ මේ සියලු දෙනා ඔවුන්ටත් දෙමව්පියෝ ඉන්න ඔවුන්ටත් දරුවෝ ඉන්නවා. ඔවුන්ගේ පවුල්වල අය ඒ අයට ආදරේ කී දෙනෙක් දරුවෝ අඬා කියනවා ඇති අනේ අම්මේ යන්න එපා අම්මා යන්න එපා. නමුත් ඒ මිසීලට ඒ වෛද්‍යවරුන්ට ඒ රෝගීන් ළඟට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙවැනි වෙලාවක ඉතාම බුද්ධිමත් වෙන්න ධර්මානුකූලව අපිට බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ වගේ උදාහරණ තියෙනවා. විශාලා මහනුවර එදා සිද්ධ වෙච්ච තුන්බිය ව්‍යසනේ වසංගතේ එක දවසට ඒ විශාලා මහනුවර නගරෙ විතරක් 100 ගණන් දහස් ගණන් මිනිස්සු මැරුණා කියන. ඒ මිනිස්සු මැරිලා තැන් තැන්වල මලකුණු කුණු වෙවි යනවා. කවුරුත් ලං වෙන්නේ අර විස බීජ නිසා. තැන් තැන්වල මිනිස්සු කුණු වෙවි යනකොට මුළු නගරේ විශාලා මහනුවර නගරෙම මලකුණු වල දුර්ගන්ධي පැතිරිලා ගියා කියන. අද ඉන්දියාව දිහා බලන්න. පාරවල් වල තැන් තැන්වල මිනි පුච්චන විදිහට මොන තරම් මේ පුලුටු ගඳ මිනි පිච්චෙනකොට යන මේ සැර මුළු ගම් නගර පළාත්වල හැම තැනම පැතිරිලා යනවා. එදා විශාලා මහනුවර මේ ව්‍යසනය වෙනකොට අමනුස්්‍යයෝ අර මලකුණු ආහාරයට ගන්න අමනුස්්‍යයෝ මේ නගරී වෙලා ගත්තා කිය. ඒත් එක්ක දුර්භීක්ෂයක් ආව කියන. ඒ වගේ එක්ක ස්වභාවික විපා සමහර වෙලාවට මේ තියෙන කරදර ගොඩ අතරට වැහැල වැස්සෙන් විපත්වෙනවා. සමහර වෙලාවට භූමි කම්ප ඔබ දකින්න දිය පෙරද ඉන්දියාවේ එක ප්‍රදේශයක මේ වසංගතය අස්සේ භූමි කම්පාව. සමහර කරුම කියනවා තියෙනවා මොන්න විදිහට හරි ගෙවන්නවා. ඔබ දකින්න ඇති ඉන්දියාවේ සමහර රෝහල්වල ඔක්සිජන් ටැන්කි පුපුරලා ඒ වාට්වල හිටපු කීප දෙනෙක් මිය ගිය. සමහර රෝහල් වාට්වල ගිනි හටගන්න එක ගින්නෙන් මැරෙනවා. රෝහල්වල ගොඩ නැගිලි කඩාවට මොනවා හරි විපත් එක පිට නෝක තමයි ලෝක ස්වභාව. ඒ නිසා මේ සසර බිය දකින්න අප්‍රමාදී වෙන්න. ඉතින් පින්වතුනි ඔබ නිවසේ ඉඳ මේ කාලය තුළ උපරිම දිවිහිමියෙන් පන්සිල් රකින්න. අද ඉදං හරි මේ බණ ටික අහලා අද හිතුනනම් අද ඉදං හරි මං වෙනස් වෙනවා කියලා අද ඉදං හරි දැඩි අධිෂ්ඨානයෙන් පන්සිල් රකින්න. නිතර තුනුරුවන් ගුණ සිහි කරලා බුදුන් අදින් මෛත්‍රී වඩන්න
ඔබට ඔබේ පවුලේ අයට ගමේ අයට රටේ අයට විශේෂයෙන් සෞඛ්‍යංශවල අයට වෛද්‍යවරුන්ට රණවිරුවන්ට මේ රෝගයක්ත් එක්ක සටන් කරන සියලු දෙනාට හදවතිම මෛත්‍රී වඩන් රටක් වශයෙන් ඔබ හැම නිවසකම රතන සූත්‍ර කියලා තුනුරුවන්ගේ ආශිර්වාදය හිතෙන් දැඩි අධිෂ්ඨානයකින් මේ හැම දෙනාටම ආශිර්වාද කරන්න. ඒ වගේම හදවතින්ම හැම දෙනාටම මෛත්‍රිය පතුරුවන්. ඒ නිසා පිංහතුනේ මෛත්‍රී සහගත සිල්වත්ත කරපු පින් කුසල් නිතර සිහි කරමින් මෙනෙහි කරන්න. අර කොසල් රජ්ජුරු බුදුරජාණන් වහන්සේට කිව්ව වගේ හතර පැත්තෙන් විශාල කඳු හතරක් වට කරගෙන එනකොට කරගත්ත පිනක් කුසලයක් සිහි කරගන්න ඇරෙන්න්න මොනව කරන්නද. අන්නේ නිසා ඔබ කරපු පින් කුසල් බලවත් කරන්න. ඉස මිනිස්සු පින් පොත් ලියාගත්තේ මරණාසන්න මොහොතේ හිතට බයක් ඇතිවෙන වෙලාවෙ සිහි කරලා පිනේ හිත පිහිටෝගන්න. කරපු පුංචි පින් පවා නිතර සිහි කර කර බලවත් කරන්න. මේ පිනෙන් මාව ආරක්ෂාවේවා. මං මේ රැකපු මේ ගුණධර්මවලින් මාව ආරක්ෂාවේවා කියලා ඔබ සත්‍යයක් ක්‍රියා කරමින් ඔබ ඔබට අධිෂ්ඨාන කරගන්න. අපේ රටේ අතීතෙ පවා බැමිනිතියා සාය සාගත වසංගත කොච්චරනම් දුර්භික්ෂ ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා විටින් විට ලෝකෙ සිද්ධ වෙන දේවල්. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව වලින් අපි ඔබ හැම දෙනාටම රටේ සියලු දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටම හදවතින් ආශිර්වාද කරනවා. තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් සියලු දෙවියන්ගේ පිහිටෙන් ආශිර්වාදය විශේෂෙන් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාද බක්කුල මහාසෑයි පිහිට රැකවරණයෙන් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ වසංගතයේ ඉක්මනින්ම දුරු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව හැමෝටම සැලසේවා. ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. රෝබිය වසංගත බිය පහවයත්වා හැම දිනාටම දහම තුලින් ආශිර්වාදයක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ අපිට සදාකාලික වූ සැනසීමක් ලබන්නට නම් දහමේ ලබන්නා වූ අවබෝධය තුලින්මයි. දහමින් සැනසීමමයි. ඒ සියලු සිත් දහමින් සූපත් කරන මෙත් සදහම් විකාශය නිරන්තරයෙන් අපි බලාපොරොත්තු වන්නේ දහම තුලින් ඔබට ආශිර්වාද එකතු කරන්න. ඔබේ ජීවිතේ නිවැරදි පාර කියලා දෙන්න. අදත් මෙත් බුද්ධාභිවන්දනා තුලින් අපි බලාපොරොත්තු වූයේ ඒ කාරණාව. ඒ නිසා වෙනම දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව කාලීන මාතෘකා කොට ගනිමින් සිද්ධ කළා වූ අප පින්වත් ස්වාමීන් වහන්සේ වන අති ගෞරවනීය අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික අති පූජනීය පරම පූජනීය රාජකීය පඬිත අප පින්වත් ස්වාමීන් වහන්සේ ගලිගමුවේ ඥානදීප අපනායක ස්වාමීන් වහන්සේට අපි හඬ නගා සාදුකාර ලබා දෙමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ආර්ය මහා සංඝරුවනටත් නිදුක් භාවය නිරෝග සම්පත්තිය මත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ලක්ලෝවාසී හැම දිනාටමත් පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂාකාරී වන්නට ඒ අවබෝධය ළඟා කරගන්නට හැම දිනාටම මේ උතුම් සද්ධර්ම දේශනාවේ දේශනාමය කුසල සංස්කාරයන් හේතු වේවා වාසනාව වේවායි ප්‍රාර්ථනා සිද්ධ කරමින් ඔබේ නිවහනින් සමුගන්නටයි අපි සූදානම් වෙන්නේ. මෙත් බුද්ධාභිවන්දනා නිරන්තරයෙන්ම බොදුන ඔබ වෙනුවෙන් අපි නැවතත් මුණ ගැහිමේ බලාපොරොත්තු ඔබට ලබා දෙමින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.